හොඳයි විරාමින අනතුරු ඔබ නැවතත් ආදරණීය ජීවිතය සමගින් එකතු වෙන්නේ. අපි හැමෝම කැමති ලස්සනට ඉන්න නේද? ඒ ලස්සන අපි වයසට ගියත් හැමදාමත් වගේ එක විදිහට පවත්වාගෙන යන්න අපි හැමෝම කැමතිනේ. හැබැයි ඉතින් ඉස්සර තමයි ඒවලට ප්‍රතිකාර ක්‍රම එහෙම නැති වුණේ. හැබැයි වර්තමානයේ වෙනකොට අපි නවීකරණය වෙනකොට වෛද්‍ය විද්‍යාත්මකව සොයා ගැනීම වලට අනුව දැන් වෙනකොට අලුත් ක්‍රම භාවිතා කරන්න පුළුවන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ තමන්ගේ රූපලාවන්‍ය කටයුතු වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකර්මයන් කරගන්නට. විශේෂයෙන් අපි හැමෝගෙම සම රැලි වැටෙනවා නැත්නම් සම එල්ලා වැටෙනවා. ටිකක් වයසට යනකොට අපිට මේ දේවල් අත්විඳින්න සිද්ධ වෙනවා නේද? හැබැයි අපි හැමෝම කැමති ඉන තරුණ පෙනුම තියාගන්න. ඉතින් ඒ නිසා අද දවසේ අපි කතා කරන්න සූදානම් වන්නේ රූපලාවන්‍ය වෛද්‍ය ප්‍රතිකර්මයන් ඔබට ලබා ගන්න පුළුවන් වන්නේ කොහොමද කියන කාරණේ. විශේෂයෙන්ම මේ රුධිර පට්ටිකා මගින් කොහොමද රූපලාවන්‍ය ප්‍රතිකර්මයන් අපි කරගන්නේ? අපි කියන PRP ප්‍රතිකර්මයන් කොහොමද අපි කරගන්නේ කියන කාරණේ ගැන තමයි මේ මොහොතේ අපි ඔබව දැනුවත් කරන්න සූදානම්ින් ඉන්නේ. කොහොමද මේ දේවල් වලට අපි පෙර සූදානම් ඇති කරගන්නේ? මොන වගේ පිරිසකටද මොන වගේ දේවල් වලින්ද අපිට මේක කරන්නට සුදුසුයි කියන වගේ අපි නිර්ණය කරගන්න කියන කරුණු කාරණා ගැන දැනුවත් කරන්න සූදානම්. මේ පිළිබඳ දැනුවත් කරන්න අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා රූපලාවන්‍ය වෛද්‍යතුමන් හර්ෂ ජයකොඩි වෛද්‍යතුමන්. අයිබන් වෛද්‍යතුමනි සුබ දැසන. වෛද්‍යතුමනි අපි රූපලාවන්‍ය ප්‍රතිකර්මයන් විවිධ ආකාරයේ ප්‍රතිකර්මයන් ගැන කතා කරනවා. හැබැයි අපි අද දවසේ විශේෂයෙන්ම කතා කරන්නේ මේ PRP ප්‍රතිකර්මය ගැන. විශේෂයෙන් අපි ඔය කියන රුධිර පට්ටිකා භාවිතා කරලා කොහොමද රූපලාවන්‍ය ප්‍රතිකර්මයන් කරගන්නේ කියන කාරණය. දැන් ඔය කරුණු කාරණාවලට එන්න කලින් මම කැමතියි වෛද්‍යතුමනි විශේෂයෙන්ම මේ රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාවේ අපි කතා කරන මේ පුරාජනනීය වෛද්‍ය විද්‍යාව කියන කාරණේ අපි කතා කරනවා. ඔබතුමා විටින් විට ඒ පිළිබඳ දැනුවත් කරනවා. මම කැමතියි මුලින්ම එතනින්ම ප්‍රවිෂ්ටිය ලබා ගන්න. මොකද බලාගෙන ඉන්න හැමෝටම අපි අර රුධිර පට්ටිකා ප්‍රතිකර්මයට එනවට කලින් මේ පිළිබඳ දැනුවත් භාගයක් ලබා දෙන එක ගොඩක් වැදගත් නිසා මම කැමතියි එතනින් කතාව ආරම්භ කරන්න. ඔව් සමාධි. ඇත්තටම මේ රීජනරේටිව් මෙඩිසින් එහෙම නැත්නම් මේ පුනර්ජනනීය වෛද්‍ය විද්‍යාව කියන්නේ අලුත් ශාස්ත්‍රයක් ඇත්තටම. ඒ කියන්නේ අපි දැන් වයස්ගත වෙනකොට අපේ හැමත වගේම අපේ මුළු ශරීරයේ තියෙන සෛල වලට පටක වලට නොයෙකුත් හානි වෙනවා. විශේෂයෙන් වියපත් වීම නිසා ඒ වගේම අතතිය නොයෙකුත් ස්ට්‍රෙස් එතකොට නොයෙකුත් දේවල් නිසා අපේ හැමට වගේම ශරීරයේ තියෙන අනිත් සෛල වලටත් පටක වලටත් නොයෙකුත් හානි වෙනවා. ඉතින් මේ හානි වෙන ඒවා අලුත් වැඩියා කිරීම නැත්නම් පුනර්ජනනය කිරීම නැත්නම් මේ හානි වූ සෛල නැවත ප්‍රතිස්ථාපනය කිරීම. ඒ පිළිබඳව කරන ලබන වෛද්‍ය විද්‍යාවට තමයි මේ පුනර්ජනනීය වෛද්‍ය විද්‍යාව. එහෙම නැත්නම් රීජනරේටිව් මෙඩිසින් කියලා කියන්නේ. ඉතින් මෙහිදී සෛලයේ විවිධ පටක කොටස් ඒ වගේම සෛල කොටස් විශේෂයෙන්ම අපි දන්නවා පට්ටිකා වලට අමතරව ස්ටෙම් සෙල්ස් එතකොට ෆැට් සෙල්ස් ඊට පස්සේ අපි කියනවා කෙනෙක් ඉපදෙනකොට දෙන කෝඩ් බ්ලඩ් සෙල්ස් ඒ වගේ දේවල් සෑහෙන දේවල් භාවිතා කරනවා සමාන. ඉතින් ඒ දැන් අපි අද කතා කරන්න යන්නේ කොහොමද මේ පට්ටිකා රුධිර පට්ටිකා භාවිතා කරන්න කියලා මේ රීජනරේටිව් මෙඩිසින් වල. ඉතින් ඊට අමතරව සමානයි දැන් මේ රුධිර පට්ටිකා එහෙම නැත්නම් ප්ලේට්ලට්ස් කියන ඒවා රූපලාවන්‍ය විතරක් නෙමෙයි අනිත් දේවල් වලටත් පාවිච්චි කරනවා. විශේෂයෙන්ම අපේ අස්ථිවල තියෙන ප්‍රශ්න වලට මස් පිඩු වල තියෙන ප්‍රශ්න වලට අපි කියනවා ස්පෝර්ට්ස් මෙඩිසින් වල ඒ වගේම ඔතොපෙඩික් වල ඒ දේවල් වලත් ඉතාමත්ම හොඳින් මේ දේවල් පාවිච්චි කරනවා. මොකද මේ රීජනරේටිව් කියන සාධකය නිසා. ඉතින් අපි ඒ අතරින් ගත්තාම මේ රුධිර පට්ටිකා සමට කොහොමද බලපාන්නේ කියන එක තමයි මේ රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාවේදී අපි රුධිර පට්ටිකා සම්බන්ධයෙන් කතා කරන්නේ. අපි කතා කරන්නේ අද දවසේ ඔන්න ඒ පිළිබඳ රුධිර පට්ටිකා භාවිතා කරලා කොහොමද රූපලාවන්‍ය වෛද්‍ය ප්‍රතිකර්මයන් අපි කරගන්නේ කියන කාරණය. වෛද්‍යතුමනි දැන් රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාවේදී කොහොමද මේ රුධිර පට්ටිකා භාවිතා වෙන්නේ කියන ප්‍රශ්නයක් එනවනේ අපි කතා කරමු ඒ පිළිබඳ. මොකද කොහොමද අපි මේ රුධිර පට්ටිකා භාවිතා කරන්නේ රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාවට අනුව? ඔව් සමාධි. දැන් අපි රුධිරය ගත්තාම රුධිරයේ විවිධ කොටස් රාශියක් තියෙනවා. අපි දන්නවා රතු රුධිර සෛල, එතකොට සුදු රුධිර සෛල, පට්ටිකා ඊට අමතරව රුධිර ප්ලාස්මාව කියලා මේ හැම දෙයකින්ම තමයි රුධිරය හැදිලා තියෙන්නේ. ඉතින් අපි මෙතනදී මේ රුධිර ප්ලාස්මාවත් එක්ක රුධිර පට්ටිකා වෙන් කර ගැනීමක් සිදු කළා. එමගින් තමයි අපි මේ රූපලාවන්‍ය වෛද්‍ය ප්‍රතිකාර සිදු කරන ලබන්නේ. අපි දන්නවා සමාධි කිව්වා වගේ සම වයස්ගත වෙනකොට අපිට නොයෙකුත් සමේ එල්ලා වැටීම් වෙනවා. ඒ වගේම රැලි වැටීම් අපි කියන ඒවට රින්කල් ෆෝමේෂන් කියලා. ඒ වගේම දුර්වර්ණ වීම වෙනවා. ඒකට අපි කියනවා ඒජ් ස්පොට්ස් වගේ ඒවා එනවායි කියලා හැම ඊට අමතරව පිග්මන්ටේෂන් එනවා. අපි දන්නවා ගොඩක් අයට වයසට යනකොට හැම එක තැන තද පාට වීම එක පාට ඇති වෙනවා දුර්වර්ණ වෙනවා. ඉතින් ඒ දේවල් වලට විශේෂයෙන්ම මේ රුධිර පට්ටිකා
PRP ක්‍රමය කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව සමාධි තව රුධිර පට්ටිකා භාවිත කරන අපේ කුරුලෑ නැත්නම් අපේ කුරුලෑ නිසා ඇතිවන ලප කැලැල් වගේ ඒවා නැති කරන්නත් මේ රුධිර පට්ටිකා භාවිත කරන්න පුළුවන්. ඊට අමතරව මේකේ තියෙන විශේෂම දෙයක් තමයි මේ හිසකෙස් ගැලවීම නැත්නම් හිසකෙස් වැටීමට අපිට මේ රුධිර පට්ටිකා ක්‍රමය නැත්නම් PRP කියන ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම බටහිර රටවල් වල මේක ඉතාමත්ම හොඳින් භාවිතා වෙනවා මේ ක්‍රමය. මොකද මේකේ ප්‍රතිඵල ඉතාමත්ම හොඳයි. මොකද මේක ස්වාභාවික ක්‍රමයක් නිසා මේකෙන් ඇතිවන ප්‍රතිඵල දීර්ඝකාලීනව පවත්වාගෙන යන්න පුළුවන්. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. ඊට දැන් මට කියන්න ඕනුනේ එතන මේ දැන් අපේ තියෙනවානේ හිසකෙස්. එතකොට හිසකෙස් වල තියෙන විෂ්කම්භය දිග වගේ ඒවා අපේ වයස්ගත වීමත් එක්ක අඩු වෙනවා. ඉතින් විෂ්කම්භය අඩු වුණාම දිග අඩු වුණාම ඒ තියෙන කොණ්ඩේ තියෙන ඝනත්වය අඩු වෙලා තට්ටය පෑදීම කියන එක එනවා. ඉතින් මේකට ඉතාමත්ම හොඳයි මේ රුධිර පට්ටිකා ක්‍රමය. ඊට අමතරව සමාධි තව අපේ දන්නවා ඇලෝපේෂියා ඇරියටා කියලා. නැත්නම් අපි කියනවා ඉඳිගොව්ව කනවා කියලා. ඒක ඇවිල්ලා ඔටෝඉමුන් ඩිසීස් එකක්. ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙන සෛල වලට එරෙහිම ශරීරයේ තියෙන සෛල වැඩ කරනවා. ඒක නිසා අපේ හිසකෙස් වැඩිම අඩු වෙනවා ඒක ප්‍රදේශවල. ඒකට කියනවා ඇලෝපේෂියා ඇරියටා කියලා. ඉතින් ඒකටත් ඉතාමත්ම හොඳයි මේ රුධිර පට්ටිකා සාන්ද්‍රණය කරන ලබන මේ PRP ක්‍රමය. හොඳයි. දැන් අපි අද දවසේ කතා බහ කරන්නේ මේ මොහොතේ වෛද්‍යතුමන් සමගින් මේ රුධිර පට්ටිකා භාවිතා කළ කොහොමද අපි රූපලාවන්‍ය ප්‍රතිකර්මයන් කරගන්නේ කියන කාරණේ. වෛද්‍යතුමනි දැන් PRP ප්‍රතිකර්මය නැත්නම් රුධිර පට්ටිකා භාවිතා කළ අපි මේ කරන වෛද්‍ය ප්‍රතිකර්මයන් පිළිබඳව දැන් විද්‍යාත්මක පසුබිම පොඩ්ඩක් අපි කතා කරමුද. විශේෂයෙන්ම අපි මේ ප්‍රතිකර්මය මේ විදිහයි කරගන්නට ඕන. මේකේ අතුරු ආබාධ මේවා අපි කොහොමද පෙර සූදානම් ඇති කරගන්නේ කියන කාරණාවලට යන්න කලින් මම හිතන්නේ මේ වෛද්‍ය විද්‍යාත්මකව මේ පසුබිම පැහැදිලි කරොත් ගොඩක් දෙනෙක්ට පැහැදිලි වෙයි මේ තුලින් මේ කාරණාය තමයි සිද්ධ වෙන්නේ කියන කාරණේ. ඔව් සමහර දැන් අපි රුධිර පට්ටිකා ගත්තොත් සාමාන්‍ය රුධිර තියෙන සාම්පලයේ තියෙන රුධිර පට්ටිකා වලට වඩා 8 ගුණයක් පමණ සාන්දනයක් අපි මේ PRP ක්‍රමයේදී යොදා ගන්නවා. ඉතින් මේ රුධිර පට්ටිකා වලට පුළුවන් අපේ ශරීරයේ අලුත් සෛල ජෙනරේට් කරන අලුත් සෛල විභාජනය ආරම්භ කරන්න. ඒ වගේම ඒකේ තියෙනවා තව growth factors කියලා. අපි ඒකට කියනවා growth factors කියලා. ඒවා තමයි අපේ රුධිරයේ තියෙන අපේ අලුතෙන් සෛල හදන්න පුළුවන් දේවල්. ඉතින් ඒවා ಜಾති 20ක් විතර මේ රුධිර පට්ටිකාවල තියෙනවා. ඉතින් ඒ දේවල් වලින් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ සෛල නැවත ප්‍රතිස්ථාපනය කරන්න. ඉතින් එතෙන්දී සෛල විභාජනය වැඩි කිරීමක් සිදු කරනවා. අලුතෙන් සෛල නිෂ්පාදනය කරනවා. ඉතින් මේ දේවල් වලින් තමයි මේ විද්‍යාත්මකව මේක කිව්වොත් කොහොමද වෙන්නේ කියන එක අපිට සරලව පැහැදිලි කරගන්න පුළුවන්. ඊට අමතරව අපි දැන් හිස් කබලට අපි PRP දෙන එකේදී අපි කියනවා නියුරෝවැස්කියුලයිසේෂන්. ඒ කියන්නේ අපේ හිස් කබලේ රුධිර සැපයුම වැඩි කරනවා. ඉතින් ඒ දේවල් වලින් අපිට පුළුවන් මේ අලුතෙන් සෛල හදලා මේ සෛල විභාජනය වැඩි කරලා අපේ වයස්ගත වීම වලට අපිට නොයෙකුත් වෙන ප්‍රශ්න වලට අපිට නැවත සෛල පුනර්ජනනය කරන්න හැකියාව තියෙනවා. හොඳයි. අපි PRP ප්‍රතිකාර ක්‍රමයේදී වයිතමනේ මේ මුලින්ම අපි කතා කරනවා මේ පට්ටිකා පිළිබඳව. නැත්නම් පට්ටිකා සහිත මේ ප්ලාස්මාව අපි සකසා ගන්නවා පිළිබඳව කතා කරනවා. සහ ඒක සකසා ගැනීමෙන් අනතුරු කොහොමද කෙනෙක්ට භාවිතා කරන්න අපි ලබා දෙන්නේ කියන කරුණු කාරණා ගැනත් කතා කරනවා. මම කැමතියි එතනට එන්න. අපි තව බොහෝ තොරතුරු තියෙනවා මේ එක කතා කරන්න. මේ කොහොමද මේ පට්ටිකා සහිත ප්ලාස්මාව අපි සකසා ගන්නේ? සමාධි අපි ගත්තොත් අපි පට්ටිකා ඉස්සලම අපි කෙනෙක්ගේ රුධිරය අපි සාම්පලයක් ගන්නවා. ඉතින් ඒක තාමත්ම කුඩා සිලින්ඩරයක් මගින් මිලිලීටර් 10ක් හෝ මිලිලීටර් 20ක් සමහර වෙලාවට අපි රුධිරය එළියට අරගෙන අපි මේ කතා කරන්නේ වයිතුමනි මුලින්ම අපි කරන පියවර පිළිබඳව. ඔව්. එතකොට අපි ඉස්සලම රුධිරය අරගෙන ඒ රුධිරය සාන්ද්‍රණය කිරීම සිදු කරන ලබන. ඒ සඳහා විශේෂ නල භාවිතා කරනවා. ඉතින් ඒක සමහර රටවල් වල විශේෂයෙන් බටහිර රටවල් වල සමහර ආසියාතික රටවල් වල ඉතාමත් දියුණු තාක්ෂණික ක්‍රම යොදා ගන්නවා මේ නලත් එක්ක ඒ අලුතෙන් ද්‍රව්‍ය දාලා විශේෂයෙන්ම ඒගොල්ලන් කියන මේ පට්ටික ඇක්ටිවේට් කරන ප්ලේට්ලට් ඇක්ටිවේටර්ස් වගේ ඒවා ඒ දේවලුත් මේවට යොදාගෙන මේ නල වලින් අපි වැඩිපුර රුධිර පට්ටිකා සාන්ද්‍රණය කිරීමක් සිදු කරනු ලබනවා. ඉතින් මේ රුධිර පට්ටිකා සාන්ද්‍රණය කිරීම අපිට විශේෂ උපකරණ දෙන සෙන්ට්‍රිෆියුජ් වගේ ඒවා ඒ වගේ අදාළ විදියට සැකසුවාම ඒ රුධිර පට්ටිකා සාම්පලය අපිට සකසා ගන්න පුළුවන්. සාමාන්‍ය විනාඩි 10ක් 15ක් විතර මේ සඳහා අපි සකසා ගන්න යනවා.
ඉතින් ඒ සකසාගත් රුධිර සාම්පලය තමයි ඊට පස්සේ අපි ඉන්ජෙක්ට් කරන්නේ. හොඳයි. අපි ඒ කොහොමද අපි දැන් මුලින්ම දැන් ඔය කතා කරපු විදිහට අපි ඉස්සලම පළවෙනි පියවර විදිහට අපි ඉස්සලම සාම්පල් රුධිර සාම්පලයක් අරගෙන ඒක සම්පූර්ණයෙන්ම පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව තමයි කෙනෙක්ට ලබා දෙන්නේ. දැන් වෛද්‍යමනි කෙනෙක් ඒක ලබා ගන්න ප්‍රථමයෙන් පෙර සූදානම කොහොමද ඇති කර ගන්නට ඕන? සහ විශේෂයෙන්ම දැන් කතා කරන්න ඕන උතනදී වයස් සීමාවක් එනවා. මොකද ගොඩක් වෙලාවට අපි ඔය දකින්න සම රැලි වැටීම නැත්නම් සම එල්ලා වැටීම අපි දකින්න මේ වයස් සීමාව දැන් අවුරුදු 35 40 පහු කරන කාලෙදී වැඩිපුරම ආවට හැබැයි අපි දකිනවා දැන් තරුණ පරම්පරාවටත් මේ ගැටලු තියෙනවානේ. ඔබ කියපු කුරුලෑ වලින් ඇති වෙන ලප කැඩල් පිළිබඳව නැත්නම් පිග්මන්ටේෂන් පිළිබඳව අපි කතා කරනවා. කොණ්ඩේ අනේක බහුලවම දක්නට ලැබෙනවා තරුණ සමාජයේ විශේෂයෙන්ම මේ කරුණු කාරණාත් එක්ක වයස් සීමාවක් අදාළ වෙන්නේ නැද්ද නැත්නම් ඒකට අදාළ වෙනවද කොහොමද? ඇත්තට මේ ප්‍රතිකාරයට වයස් සීමාවක් එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි දකිනවා සමාජිකව වගේ දැන් අපි දුම් පානය එතකොට ස්ට්‍රෙස් එක මත්පැන් පානය මේ දේවල් නිසා අපේ අර එදිනෙදා අපි කියනවා ලයිෆ් ස්ටයිල් එක අපි කන කෑම නිසා ජීවන රටාව වෙනස් වෙලා ඔව් අපි කන කෑම නිසා ඉතින් ඒ දේවල් නිසා ගොඩක් වෙලාට අපේ අර වයස්ගත වීම වැඩි. දැන් අපි කියනවා අපේ තියෙනවා ක්‍රොනොලොජිකල් ඒජ් බයොලොජිකල් ඒජ් කියලා. කියන්නේ අපි අපේ ඇත්ත වයසයි නමුත් අපි කෙනෙක්ව දැක්කහම එයාගේ වයසයි අතර වෙනසක් තියෙනවා. සමහර වෙලාවට කාන්තාවන්ට ඒක නිසා ඇත්තටම ඕනේ ඒගොල්ලන් හිතන්නේ තරුණ පෙනුම ලබා ගන්න ඉතින් ගොඩක් වෙලාවට හදන්නේ. ඉතින් පිරිමෑටත් එහෙම තියෙනවා. ඉතින් ඒකට අපි කියනවා ඒ අපි ක්‍රොනොලොජිකල් ඒජ් කියන්නේ අපේ ඇත්ත වයස. ඉතින් බයොලොජිකල් ඒජ් කියන්නේ අපි දැක්කම අපේ තියෙන බාහිර ස්වරූපයෙන් පේන දැන් අපේ කොණ්ඩේ ගොඩක් ඉදිරියට තියෙනවා නම් තට්ටේ පෑදලා තියෙනවා නම් මුණ රැලි වැටලා තියෙනවා. ඒතර අපි හිතන්නේ එයා වයසයි කියලා. අර වයසට වඩා වැඩි පෙනුමක් තියෙනවා. ඉතින් මේ PRP ක්‍රමය මගින් පුළුවන් මේ ඒ වයසට ගිය පෙනුම නැවත තරුණ පෙනුමක් බවට පත් කරන්න. ඉතින් සමහර වෙලාවට ඒකට කියනවා අපි රිවර්ස් ඒජින් කියලා. දැන් ඉස්සර පාවිච්චි කරේ වචනේ තමයි ඇන්ටි ඒජින් කියන්නේ. ඒ කියන්නේ අපි වයසට යන එක නවත්තනවා කියන එක. මොකද දැන් ඒක රිවර්ස් ඒජින් කියලා ඒක අපි කියනවා තව තරුණ බවට තව පස්සට ඒ කියන්නේ ඉස්සරහට ගන්නවායි කියලා අපේ වයස්ගත වීම. ඉතින් මේකේ සමාධිය ඉස්සලා හොවා වගේ කිසිම වයස් සීමාවක් නැහැ. ඒ අදාළ දේවල් වලට අපිට එහෙම ඒක වෛද්‍යවරයෙක්ගේ නිර්දේශයන් යටතේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම මේ අර ස්ටෙරයිල් පසුබිමක තාම මේ විස බීජ නැති පසුබිමක තමයි මේක සිදු කරන්න ඕන. ඉතින් අර ඉස්සලා හොවා වගේ අපි මේකේ පෙර සූදානමක් හැටියට එහෙම ලොකු සූදානමක් ඇත්තටම මේකට තියෙන්න ඕනේ නැහැ. නමුත් අර අපිට දවස් දෙක තුනක් හරි දින දෙක තුනක් ප්‍රථමයෙන් අර අවුවට යෑම ගොඩාක් අඩු කරලා ටිකක් අපි ගොඩාක් මේකප් එහෙම කරලා ගොඩක් ඒ වගේ දේවල් වලින් ටිකක් අඩු වෙලා අපි ටිකක් රිලැක්ස්ව ඉඳලා මේ දේවල් කරොත් අපිට ඒකෙන් ලැබෙන ප්‍රතිඵල ගොඩක් වැඩි වෙන්න පුළුවන්. වෛද්‍යමනි දැන් ඊළඟ කාරණේ තමයි දැන් හැමෝටම ආසාවක් එනවනේ ඕනම කෙනෙක්ට අපි මේ දේවල් කරන්න. මොකද හැමෝම කැමති අර ඔබතුමා කිව්වා වගේ ලස්සනට ඉන්න හැමෝම කැමති. වයස හංගගෙන ලස්සනට ඉන්න හැමෝම කැමති. හැබැයි දැන් මේ PRP ප්‍රතිකර්මයන් කරනකොට ඔබටත් හිතෙන්න පුළුවන් මටත් මුලින් හිතුණා වෛද්‍යමන් ගිනොත් ඇහුවා මොනවද වෛද්‍යමනි ඇතිවන්නට පුළුවන් වෙන අතුරු ආබාධ. අපි ඕනම වෙලාවක අපි වෛද්‍ය උපදෙස් ලබා ගන්නකොට අහනවනේ අපි අනිවාර්යයෙන්ම අතුරු ආබාධයක් නැති වෙන්න පුළුවන්ද? දැන් විශේෂයෙන්ම මේ PRP ප්‍රතිකර්මයන් වැනි ප්‍රතිකර්මයන් කරනකොට ගොඩක් වෙලාවට කෙනෙක් තැතිගැන්මට ලක් වෙනවා මට පසු කාලීනව අතුරු ආබාධයක් නැයිද කියන කාරණේට. PRP ප්‍රතිකර්මයන් කිරීම තුලින් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්ද වෛද්‍යමනි? ඔව් අතුරු සමාධි මේක මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ස්වාභාවික අපි ගන්න අපේම රුධිරය තමයි අපි මේ ප්‍රතිකාරය සඳහා ගන්න. ඒක නිසා මේකෙන් ඇති වෙන්න පුළුවන් ආසාත්මිකතාවය ඉතාමත්ම අඩුයි. මොකද මේ තමන්ගේම රුධිරය පාවිච්චි කරන නිසා. ඒ වගේම මේකෙන් ඇති වෙන්න පුළුවන් අතුරු ආබාධත් ඉතාමත්ම අඩුයි. මොකද මේ අතුරු ආබාධ කියන්නේ මේතනදී අපි පුංචි අවස්ථාවක් වුණා. අපි වෙලාව බලන්න හොඳයි. හරි. අපි කතා කරමු වෛද්‍යමනි. ඔව් අපි ඇත්තටම මේ ඉස්සෙල්ලා අපි කතා කරමු කොහොමද මේ ප්‍රතිකාර ක්‍රමය කරන්න කියලා. අපිට ඒක මගහැරුණා ඉස්සෙල්ලා. අපි එතනම අපි දැන් ඉස්සෙල්ලා අපි කෝ රුධිර පට්ටිකා සාම්පලය හදාගත්තට පස්සේ අපි හදා ගන්නවත් එක්කම අපි ක්‍රීම් වර්ගයක් ඒ කියන්නේ හිරිවැටීම සඳහා ක්‍රීම් වර්ගයක් අපි ආලේප කරනවා. ඉතින් ගොඩක් ඔය අපි කතා කරන්නේ වෛද්‍යවරයෙක් ප්‍රතිකර්මය කරන ආකාරය. අපි මූණේ හිරිවැටීමට ඒකට අපි කියන ස්ටික් ජෙල් එකක් අපි පාවිච්චි කරනවා. මොකද අපි ඉස්සරහට අර පොඩි කටු භාවිත කරන නිසා අපි මූණේම නැත්තම් අපි ඔළුවේ ගන්නවා නම් ඒ තැන්වල ඒ ක්‍රීම් එකක් පාවිච්චි කරනවා. ඊට අමතරව අපිට පුළුවන් ඕනනම් ලෝකල් ඇනස්තෙටික් එකක් භාවිතා කරන්නත් එහෙම කරන්න පුළුවන්.
නමුත් ගොඩක් වෙලාවට අපි ක්‍රීම් වර්ගයක් තමයි පාවිච්චි කරන්නේ මේ හිරිවැටීම සඳහා. ඉතින් මේ හිරිවැටීම සඳහා ක්‍රීම් වර්ගය ගාලා අදාළ කාලයක් අපි තියලා ඊට පස්සේ තමයි මේ රුධිර පට්ටිකා සම්පලය හදාගත්තට පස්සේ ඊටාම සියුම් සුද්ධ කටු මාර්ගයෙන් අපි කියන ඉන්සුලින් සිලින්ඩර්ස් කියලා කියන තමන්ම විද ගන්න කටු තියෙන. අන්න ඒ වගේ දේවල් වලින් අපි මේ අවශ්‍ය ස්ථාන වලට විදීමක් සිදු කරනවා. ඉතින් එහිදී අපි ඒ අවශ්‍ය ස්ථාන වලට විදීම සිදු කරනවත් එක්කම සමාධි ඊට පස්සේ අපිට පුළුවන් මයික්‍රෝ නීඩලින් කියලා අපේ තව ක්‍රම කිහිපයක් තියෙනවා මේකත් එකට කම්බයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි තව තියෙන මයික්‍රෝ නීඩලින් කියන එකදී මේ ශුද්ධ කටු ඊටාම හීනි කටු භාවිතා කරලා අපේ හැමේ තියෙන අපිචර්මය අපි සිදුරු කිරීමක් සිදු කරනවා. ඉතින් ඒ මගින් මේකේ ප්‍රතිඵල තව අපිට වැඩි කරගන්න පුළුවන්. දැන් ඔය ප්‍රතිකර්මය තුලින් අපිට රූපලාවන්‍ය ප්‍රතිකර්මයන් තමයි අපි අද දවසේ කතා කරන්නේ. රුධිර පට්ටිකා භාවිතා කිරීම තුලින් කරගන්නට පුළුවන්. හැබැයි තවත් බොහෝ වෛද්‍ය ප්‍රතිකර්මයන් තියෙනවා. හැබැයි අපි අද රූපලාවන්‍ය වෛද්‍යවරයෙක් සම්බන්ධ කරගන්න නිසා අපි කතා කරන්නේ රූපලාවන්‍ය වෛද්‍ය ක්‍රමයේදී රුධිර පට්ටිකා භාවිතා කිරීම තුලින් කොහොමද ඔබ රූපලාවන්‍ය වෛද්‍ය ප්‍රතිකර්මයන් ලබා ගන්න කියන කාරණේ. අපි එමු දැන් අතුරු ආබාධ වලට ප්‍රතිකර්මය කිරීමෙන් අනතුරුව තමයි ප්‍රශ්න ගැටලු එන්නේ කියලා අපි සාමාන්‍යයෙන් අහලා තියෙන නිසා අපි අතුරු ආබාධ ගැන කතා කරමු. ඔව් දැන් සමාධි මේක ගත්තාම අපි පිටරටවල වලදී මේකට කියනවා මේ ලන්ච් ටයිම් ප්‍රොසීඩර් එකක් කියලා. ඒ කියන්නේ මේක ඉතාමත්ම කෙනෙකුලන් කියනවා මේ ඩවුන් ටයිම් එක ඉතාමත්ම අඩු. ඒ කියන්නේ බොහොම පොඩි වෙලාවකදී විනාඩි 45ක් වගේ කාලයකදී මේක කරන්න පුළුවන්. ඉතින් මේකේ අතුරු ආබාධ මම ඉස්සෙල්ලා කිව්වා වගේම අපේ තමන්ගේම රුධිරය පාවිච්චි කරන නිසා ආසාත්මිකතාවයක් කියන හැකියාව ඉතාමත්ම අඩුයි. ඊට අමතරව මේක වෙන්න පුළුවන් අතුරු ආබාධ තමයි මේ ප්‍රතිකාරය කිරීමේදී ඉතා කුඩා වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි මේ වේදනාව අඩු කරන්න තමයි අර ක්‍රීම් වර්ගයක් වගේවා භාවිතා කරන්න ජෙල් වගේ භාවිතා කරන්නේ. ඉතින් ඊට අමතරව මේ සුළු රතු වීමක් නැත්නම් පොඩි ඉදීමීමක් වගේ අපේ මුහුණේ ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රතිකාරය කිරීම නිසා. ඉතින් ඒකත් බොහොම පැය කිහිපයක් පමණයි පවතින්නේ. ඉතින් ඊට පස්සේ ඒක ක්‍රමයෙන් අඩු වෙලා යනවා. ඉතින් ඊට අමතරව මේ රිසර්ච් වලවත් එහෙම පබ්ලිෂ් වෙන එහෙම ලොකු අතුරු ආබාධ සම්බන්ධයෙන් මේකෙන් ඇත්තටම අඩුයි. දැන් රෝහලක ප්‍රතිකර්මය කරගන්නවා නම් අපි ගොඩක් කල් නේවාසික විඳලා ප්‍රතිකර්මය කරගන්න ඕනේද නැත්නම් දවසින් එක කොහොමද? නෑ මම ඉස්සෙල්ලා ගියා මේක ලන්ච් ටයිම් ප්‍රොසීඩර් එකක්. ඒ කියන්නේ අර පිටරටවල කියන ඒගොල්ලන් ලන්ච් එකකට ගිහිල්ලා මේ ලන්ච් බ්‍රේක් එකේදී කරගන්න පුළුවන්. ඒ වගේ තාමත් විනාඩි 45ක් වගේ. ඊට කලින් අපි වෛද්‍යවරයෙක් හමු වෙලා ඔව් ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා මේක ප්ලෑන් කරන්න ඕන කොච්චර අපි මුදුරේ පස්මාව ගන්නවද කොතනටද ගහන්නේ මොනවද කරන්නේ ඒ වගේම අපි දැනුවත් කිරීමත් ඉතාමත් වැදගත්. සමාජයේ මෙතනදී අපි රෝගියත් සමග කතා කරලා දැනුවත් කරලා මොනවද අපි කරන්නේ මොකද්ද මේකේ වෙන්න පුළුවන් ඒ දේවල් දැනුවත් කරලා ඊට පස්සේ අපි ඒක සඳහා වෙලාවක් යොදාගෙන මේක කරගන්න පුළුවන්. දැන් වෛද්‍යමනි දැන් අපි ප්‍රතිකර්මය කරනවා. හැබැයි ඉන්න අනතුරුව යම් කාලයකදී නැවතත් අපේ සම එල්ලා වැටීමකට ලක් වෙන්න පුළුවන්ද නැත්නම් අපි ඔය කියපු අඳුරු ලප වලට අපි කරන ප්‍රතිකර්මය නැවතත් අඳුරු ලප හට ගන්න පුළුවන්ද පිග්මන්ටේෂන් වෙන්න පුළුවන් නැත්නම් සම එල්ලා වැටීම රැලි වැටීම දැන් අපි ඔය කියන කාරණා නැත්නම් කොණ්ඩේ යන එක නැවතිලා ඊට පස්සේ නැවතත් ආයෙත් කොණ්ඩේ යෑමට ලක් මෙහෙම ගැටලු වෙන්න පුළුවන්ද පසු කාලීනව කියන කාරණේ ගැටලුවක් බවට පත් වේවි කෙනෙක්. ඔව් සම්බන්ධ දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ප්‍රතිකාරය ෂණික විසඳුම් දෙන්නේ නැහැ. ඇත්තටම ඒ කියන්නේ මොකද අපේ සම ගත්තාම සමේ සෛල විභාජන නැත්නම් සෛලයක් කැඩිලා අලුතෙන් සෛලයක් හැදෙන්න දින 21ක් වගේ කාලයක් යනවා. ඉතින් මේ සුමාන 3ක් වගේ කාලයක් යනවා. ඉතින් මෙහෙම සෛල එහෙම හැදෙන සයිකල්ස් එහෙම කිහිප පාරක් වුණාම තමයි මේ අපිට මේක ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මාස එකමාරක් දෙකක් වගේ යනවා මේකේ ප්‍රතිඵල ඇත්තටම මේ දැක ගන්න. ඒ කියන්නේ ඔබ ඔය කියන්නේ මේ ප්‍රතිකර්මය කරපු ගමන්ම අපිට ඒ ප්‍රතිඵලය ලබා ගන්න බෑ කියන එක. මොකද මේක ස්වාභාවික ක්‍රමයක්. මේකෙදි අපේ ශරීරයේ සෛල වෙනස් කිරීම තමයි සිදු කරනු ලබන්නේ. ඉතින් ඊට අමතරව සමාධි මේක කිහිප වාරක් කිරීමකුත් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපි කියනවා සයිකල්ස් කිහිපයක්. ඒ කියන්නේ සති 3ක් 4ක වගේ ગેප් එකකින් තව 3-4 පාරක් මේක කරන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය අපි ගත්තොත් මාසෙකට එක සැරයක් වගේ මාස 3ක් හෝ මාස 4ක් වගේ කිරීම මගින් මේකේ ප්‍රතිඵල ඉතාමත් සාර්ථක ප්‍රතිඵල. ඒ වගේම ඒක ලොකු කාලයක් පවත්වාගෙන යන පුළුවන් ප්‍රතිඵලත් අපිට ලැබෙනවා. එක්වරක් කිරීමෙන්ම ප්‍රතිඵල ලබා ගන්න අමාරුද? නෑ එක්වරක් කිරීමෙන් ප්‍රතිඵල ලැබෙනවා. නමුත් අපි ඊට වඩා කිහිප පාරක් කිරීමෙන් ඒ ප්‍රතිඵල ගොඩක් කල් තියාගන්න පුළුවන්. ඊට පස්සේ පැවැත්ම වැඩි වෙනවා. ඒ වගේම අපේ ලයිෆ් ස්ටයිල් මොඩිෆිකේෂන් එකත් මේකෙදි ඉතාමත්ම වැදගත්. ඒ කියන්නේ දැන් අපි අර පරණ පුරුදු ඒවෙන් අපි
ගැලවුණොත් ඒ කියන්නේ අපේ හැම හානි වෙන දේවල් වලින් ගැලවුණොත් අපි තදවුවේ අනේකේදී මොනාරි පාවිච්චි කිරීමක් කරනවා නැත්නම් අපි ගොඩාක් ස්ට්‍රෙස් එක වතුර බොන එක අඩු නම් ඒ වගේ දේවල් අපි නිින්ද ඒ දේවලුත් මේ අපේ හැමේ නිරෝගීකම තවත්වා ගන්න ඉතාමත්ම වැදගත්. ඉතින් ඒ වගේ දේවල්ුත් අපි ඉස්සරහට හොඳ දේවල් පුරුදු කරොත් අපිට මේ ප්‍රතිඵල ඉතාමත්ම ලොකු කාලයක් දීර්ඝ කාලයක් තියාගන්න පුළුවන්. අපි රුධිර පට්ටිකා මගින් රූපලාවන්‍ය වෛද්‍ය ප්‍රතිකර්මයන් ඔබට ලබා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන කාරණේ ගැන තමයි මතක් කරන්නේ. නැත්නම් අපි කතා වෙන PRP ප්‍රතිකර්මයන් මගින්. වෛද්‍යමනි දැන් අපි ඔය මුහුණට වගේ දැන් අපි කොහොමත් ප්‍රතිකර්මයන් විවිධ ආකාරයේ දේවල් කරනවානේ විවිධ විදිහට අපි කරන්න කැමතිනේ. අපි ඔය කොණ්ඩය ගැනත් කතා කරන්නේ මම කැමතියි පොඩ්ඩක් ඒ පිළිබඳ විශේෂයෙන්ම දැනුවත් කරන්න. මොකද දැන් අපි කොණ්ඩය ආශ්‍රිතව කරනවා නම් අපි මේ ඔළුව ආශ්‍රිතවනේ කරන්නේ. හරි කෙනෙක්ට බය වෙන්න පුළුවන් කොහොමද අපි මේ කරන ප්‍රතිකර්මය කරන්න කියන එකට බය වෙන්න පුළුවන් කෙනෙක්ට. දැන් අපි මුහුණට වගේ නම් විවිධ ආලේප කරන නිසා ඒක එච්චර ගාණක් නැති වෙන්න පුළුවන් කෙනෙක්ට. හැබැයි ඔළුවට වගේ කරනකොට කෙනෙක් බය වෙන්න පුළුවන් මේ ප්‍රතිකර්මය අපිට කොයි ආකාරයෙන් බලපෑමක් එකතු කරයිද කියලා. ඇත්තටම මෙහෙම යම්කිසි ආබාධයක් වෙනවද නැත්නම් ඒකත් සාමාන්‍ය තත්ත්වෙන්ම කරගන්න පුළුවන්ද? ඒකත් ඇත්තටම සාමාන්‍ය තත්ත්වය සමාධිය. දැන් අපි මම ඉස්සල්ලා කිව්වා වගේ අපේ වයසට යාම නිසා අපේ කොණ්ඩේ තියෙන විෂ්කම්භයක් දිගත් අඩුවීමක් වෙනවා. ඉතින් එතකොට ඒක අපි වැඩි කරගන්න අලුතෙන් සෛල විභාජනය වැඩි කරලා අලුතෙන් ප්‍රෝමකූප ඒවා නිපදවලා ඒ දේවල් අලුතෙන් කෙරටින් වගේ දේවල් ප්‍රෝටීන් හදලා ඒ මගින් තමයි අපි මේ කොණ්ඩේ වවන්නේ. ඉතින් එතෙන්දී කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ. අපි හිස් කබලට තමයි ඒ අදාළ ස්ථානවලට අපි මේ රුධිර පට්ටිකා සාන්ද්‍රණය කරපු රුධිර පට්ටිකා PRP එක අපි ඉන්ජෙක්ට් කරනු ලබනවා. ඉතින් ඒක වේදනාව ඉතා මේ මුණටත් වඩා ගොඩක් අඩුයි. මොකද අපේ හිස් කබලේ තියෙන හැම ඝනකම් මේ දැනෙන ප්‍රමාණයට වඩා මුණට දැනෙන ප්‍රමාණයට අඩුවෙන් තමයි දැනෙන්නේ. ඉතින් ඒක ඉතාමත්ම බොහොම ලේසියෙන් කරගන්න පුළුවන්. විශේෂයෙන් මේක ප්‍රතිඵල ගොඩක් හොඳයි. කෑනු අයට කාන්තාවන්ට ගොඩක් හොඳ ප්‍රතිඵල දෙනවා මේ PRP ප්‍රතිකාරකමෙන්. මොකද සමහරවිට කාන්තාවන් කියන කොණ්ඩේ ගොඩක් යනවා. විශේෂයෙන්ම ළමයි හම්බෙලා ඊට පස්සේ කොණ්ඩේ යනවා. වයස්ගත අවුරුදු 35 40 යනකොට කොණ්ඩේ යනවා. ඒකට ගොඩාක් හොඳ ප්‍රතිඵල මේකෙන් අපි දැකලා තියෙනවා. හොඳයි. ඉතින් ලස්සන වෙන්න කැමැති ඔබට ඔන්න රූපලාවන්‍ය වෛද්‍ය ප්‍රතිකර්මයන් නිසි විදිහට ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම PRP ප්‍රතිකර්මයක් කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් කොහොමද ඔබ ඒ පිළිබඳ දැනුවත් විය යුතු කරුණු කාරණා ගැන තමයි අපි අද දවසේ කතා කරන්නේ. වෛද්‍යමනි දැන් ඔතනදී අපිට තව ගැටලුවක් මතුවෙනවා. දැන් ප්‍රතිකර්මය කිරීමෙන් අනතුරු අපි කොහොමද පරිස්සම් වෙන්නේ කියන කාරණයට එන්න ඕනේ. මොකද විශේෂයෙන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අවුවේ යන්න පුළුවන්ද නැත්නම් තදින්ම හොන සෝදලා අපිට මේව කරගන්න පුළුවන්ද නැත්නම් කොණ්ඩේ අපි සෝදනකොට ෂැම්පු භාවිතා කිරීම තුලින් නැවතත් අපිට යම් කිසි ආබාධයක් එන්න පුළුවන්ද මේ වගේ ගැටලු වෙනවනේ. අපි මුලින්ම මුහුණට කරන ප්‍රතිකර්මයක් නෑ මුහුණට කරන PRP ප්‍රතිකර්මයකින් අනතුරු අපි කොහොමද පරිස්සම් වෙන්නට ඕන කියන කාරණේටම මුලින්ම අපි ඇත්තටම ප්‍රතිකාරකමෙන් පස්සේ ටිකක් පරිස්සම් වෙන්න ඕන. ඒ කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන දෙයක් තමයි අපි ප්‍රතිකාරය කරාට පස්සේ අපි ඒ ගැන අමතක කරනවා සමහරවිට. ඉතින් එහෙම කරන්න හොඳ නැහැ. විශේෂයෙන්ම අපි මූණට ප්‍රතිකාරයක් කරාම අපි මූණ පරිස්සම් කරගන්න ඕනේ. දැන් අපි ඒ මූණට ශුද්ධ කටු එහෙම මේව කරාට පස්සේ ගොඩක් අර විස බීජ එහෙම ඇතුල් වෙන්න පුළුවන් ශක්තිය මේක වැඩි. ඉතින් ඒක නිසා අපි දූවිල්ලෙන් ආරක්ෂා වෙන්න ඕන. සාමාන්‍යයෙන් අපි කියන පැය 48ක් පැය 24ක් 48ක් යනකම් දැඩි හිරු එළිය නිරාවරණය නොවි ඉන්න ඕන. තමන්ගේ එදිනදා වැඩ කටයුතු කරගෙන යන්න හැකියාව තියෙනවා. එම් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අර ගොඩාක් හිරු එළියට නිරාවරණය වීම ඒ වගේ දේවල් අපි අඩු කරගන්න ඕනේ. ඊට අමතරව අපි හෙවි මේකප් එකක් දාන කෙනෙක් නම් ඒවෙන් අපි ටිකක් දවස් එකක් හෝ දෙකක් වගේ පොඩක් වැළකීලා ඉන්න ඕනේ. ඒ වගේම මූණ තදින් අතුල්ලලා සේදීම් වගේ දේවල් අපි ටිකක් අඩුවෙන් කරන්න ඕනේ. ඉතින් මේ ප්‍රතිකාරයට පස්සේ අපි අපේ ක්ලිනිකේ කියන අපි අර ෆේස් ෂීල්ඩ් එක අපි කොරෝනා වලට දාන ඔය ෆේස් ෂීල්ඩ් එකක් දාන්න දෙනවා. එතකොට අර දූවිලි අංශු වැදෙන එක අඩු වෙනවා. ඒක කරපු ගමන් අපි පාරේ යනකොට ඊට අමතරව අපි හිස් කබලට කරාට පස්සෙත් අපි ඒක ආවරණය කරලා එහෙම කරනවා. ඉතින් ඒකෙත් අපි ෂැම්පු වර්ග වගේ ඒවා පළවෙනි දවස් 1 හෝ 2 අපි පාවිච්චි කරන්න එපයි කියනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් දේවල් කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මේ කියන්නේ දවස් 2ක් වගේ කාලයකට විතරයි. ඊට පස්සේ තමන්ගේ දේවල් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන්. අර අපි පළවෙනි දවස් 1 2 කියන්නේ අපි රුධිරයත් එක්ක අපි ඒක මේව කරන නිසා සමහරවිට මේ ඒකේ තියෙන ප්‍රතිඵල අඩු වෙන්න පුළුවන් කියන්නේ.
හොඳයි අපි දැන් කතා බහ කරේ PRP ප්‍රතිකර්මයන් ගැන. ප්‍රතිකර්ම ක්‍රම පිළිබඳව රූපසටහනක් තියෙනවා වෛද්‍යමනි අපිට බලන්න පුළුවන්. අපි මේ තියෙන අපි ඔය PRP කියන්නේ දැන් අපි රුධිරය අපි ගත්තාම රතු පාටයිනේ. නමුත් දැන් මේ PRP කියන්නේ අපි සාන්ද්‍රණය කරගත්තාම පට්ටිකා තියෙන ඔය පාටට තමයි පේන්නේ අත්තට. හරි. මේ ඔය අපි ඉන්ජෙක්ට් කරන විදිහ අපි ඒ කියන්නේ මූණ ඉස්සර හිරවට එන්න ආලපනයක් පාවිච්චි කරලා ඊට පස්සේ අපි ඉතා කුඩා අර ඉන්සුලින් සිලින්ඩර් මගින් අපි ඔහොම තමයි ඉන්ජෙක්ට් කරන්නේ. කිසි වේදනාවක් දැනෙන්නේ නැහැ ඇත්තටම. මොකද අපි අර මොහොනට ආලේප කරනවා කියවනේ නේද? ඔව් ඒක වෛද්‍යමනි දැන් අපි දැන් කතා කරන්නේ පෙර සහ පසු අවස්ථාවන් පිළිබඳවත් කතා කරා ප්‍රතිකර්මයන් කොහොමද සිදු කරගන්නේ කියන කාරණා ගැන කතා කරා. ඉන්නතුරු ඔබට තියෙන ගැටලුවනේ අතුරු ආබාධ ඒ පිළිබඳවත් දැන් අපි දැනුවත් කරා. වෛද්‍යමනි දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් පසු කාලීනව දැන් අපි ඔය කියපු 3-4 පාරක් අපි කරන්න පුළුවන්. ඉන් අනතුරුවත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මගේ සමහේ තවත් තැන් තියෙනවා රැලි වැටීම් ඇති වෙලා තියෙන. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මගේ මුහුණට කරගත්ත දැන් මට ඒකේ සාර්ථක ප්‍රතිඵල ලැබුණා මම මේක කොණ්ඩේටත් නැවතත් කරගන්න ඕනි කියලා. දැන් එහෙම හිතන කෙනෙකුට එකවර කරගන්න පුළුවන් වෙන කාල සීමාව කොහොමද? නැත්නම් ඒක ඕනම කාල සීමාවක් ඇතුළත ඕන වාර ගානක් කරගන්න පුළුවන් කොහොමද? අපි සාමාන්‍ය එකම ස්ථානයකට කරනවා අපි කියනවා සති 3ක 4ක විතර ગેප් එකක් දෙන්න කියලා. නමුත් අපි ඒ ස්ථානයේ කොණ්ඩේ කරන එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම එවැනි කාරණාවලදීත් අපි ওই රුධිර පට්ටිකා භාවිතා කිරීම තුලින් නැත්නම් ශරීරයට යම් හානිදායක තත්ත්වයක් ඇති වෙනවා. නෑ ඊටම කුඩා රුධිර ප්‍රමාණයක් තමයි ගන්න. ඒක ඇත්තටම ඒක කිසිම ප්‍රශ්නයක් නෑ ඇත්තටම. ඒක ගැටලුවක් නෑ. හරි. දැන් අපි මුලින්ම කිව්වා වෛද්‍යතුමා කතා කරනකොටම කිව්වා මේ අපේ ඇවතුම් පැවතුම් එක්ක තියෙන රටාවේ වෙනස් වීමත් එක්ක මේ ආබාධ තත්ත්වය නැති වෙන්න පුළුවන් කියලා. මම කැමතියි මේ ඇවතුම් පැවතුම් හරියාකාරව වෙනස් කර ගන්නත් උපදෙසක් ලබා දෙන්න. PRP ප්‍රතිකර්මයන් පිළිබඳව කතා කරා. ඒ තුලින් ලබා ගන්න පුළුවන් වෙන ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ කොහොමද කියන කාරණේක මතක් කරා. මේ ඇවතුම් පැවතුම් එක්ක අපිට යම් යම් ආබාධ ඇති වෙනවනේ වෛද්‍යතුමා කිව්වාseම අපි ඔය කියන දුම්මැටි භාවිතා කිරීම තුලින් නැත්නම් අපි ඔය කියන හරියට අපිට නිින්ද නැතිකමින් ගොඩක් ප්‍රශ්න මත වෙලා තියෙනවා. සහ වර්තමාන සමාජයේ තරුණ පරම්පරාවට අපි ඔය කියපු ගැටලු මත වෙන්නේ මේ ආතතිය නිසා ගොඩක් වෙලාට කියන්න පුළුවන්. මම කැමතියි ඇවතුම් පැවතුම් කොහොමද අපි වෙනස් කරගන්න ඕනේ කියන එකට. ඔව් ඇත්තටම අපි මොන ට්‍රීට්මන්ට් කරත් වැඩක් නැහැ. අපේ අර ලයිෆ් ස්ටයිල් මොඩිෆිකේෂන් නැත්නම් අපේ ඇවතුම් පැවතුම් වෙනස් කරගත්තේ නැත්නම් සමහරවිට. ඉතින් අපි ඒකෙදී දුම් බීමෙන් අපි පුළුවන් තරම් ආරක්ෂා වෙන්න ඕනේ. වගේම හෙවි ඇල්කොහොල් කියන්නේ මේ පත්පැන් ඊටම වැඩි වශයෙන් පානය කරන ඒවෙන් අඩු වෙන්න ඕනේ. නමුත් අපේ ලේසියෙන්ම කරන්න පුළුවන් දේවල් දෙන අපේ නිින්ද අපි හරියට සකස ගන්න ඕනේ. අපි ගොඩක් කරලා නිින්දට කියලා ෆෝන් එක බල බල ඉන්නවා. ඒ වගේ දේවල් කිරීම නිසා සමහරලාට අර මොලේ තියෙන එක එක තැන් අපේ ඇක්ටිවේට් වෙන නිසා අපිට නිින්ද යාම අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල්දී ස්ට්‍රෙස් එකත් වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපි හැම කෙනෙක්ගේම වෙලාවක් තියාගෙන අපි ස්ට්‍රෙස් එක අඩුවෙන් ඉන්න. ඒ කියන්නේ බොහොම මේ ටිකක් රිලැක්ස් මයින්ඩ් එකකින් ඉන්න පුළුවන් නම් අපේ ශරීරයත් ලස්සනට අපි සන්තෝෂයෙන් ඉන්නවනේ අපේ ශරීරය ලස්සනයි කියලා කියන්නේ. ඔව් අනිවාර්යෙන් නේද? හරි දැන් වෛද්‍යමනි අපි ඔය මේ කතා කරපු දේවලුත් එක්ක මට තව ගැටලුවක් මතුවෙනවා. දැන් මේ මතක් වුණ දෙයක් තමයි මේ ගොඩක් වෙලාවට අපි ලංකාවේ ගොඩක් තරුණ සමාජයේ ගත්තම විවිධ බ්ලීචින් ක්‍රීම් අඩංගු දේවල් භාවිතා කිරීම තුළින් මුහුණ අපපැහැගැන් වෙලා තියෙනවා සහ විවිධ ආසාදන තත්ත්වයන් නැති වෙනවා ආසාත්මිකතාවයන් නැති වෙනවා අපි අහලා තියෙනවා. එවැනි කෙනෙකුට උනත් ඔය ප්‍රතිකර්මයේ සුදුසු වෙනවද නැත්නම් කොහොමද එවැනි කෙනෙක් ඔබතුමාව හෝ කවුරු හරි දැන් මුණ ගැහෙනවා නම් පෙර සූදානම කොහොමද තියෙන්න ඕන අපි නැත්නම් සුව කර ගැනීමක් කරන්න ඕනද කොහොමද? ඔව් ඒක එක එක රෝගී තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. ඇත්තටම දැන් ගොඩක් තරුණ පරපුර මේ බ්ලීචින් ක්‍රීම් වගේ ඒවා ආලේප කරනවා. මොකද ඒගොල්ලන් හොඳ සුදු වෙන්න කෙනෙක්ට හරි ආසයි සුදු වෙන්න කෙනෙක් හරි ආසයි. නමුත් අපි සුදු වීමට වඩා අපි බලන්න ඕනේ නිරෝගීකම නැත්නම් ග්ලෝනස් එකම. ඒක වැඩි කරගන්න. අපිට තවත් ඔය ගැන කතා කරන්න පුංචි අවස්ථරයක් දෙන්න. අපිට වෙලාව බලන්න ඕන. අපි ඉක්මනින් වෙලාව බලන්න නැවතත්. හොඳයි අපි කතා කරමු ඇත්තටම. ඔව් ඇත්තටම මේ අපි දකිනවා මේ තරුණ පරපුර බ්ලීචින් ක්‍රීම් වලට නැත්නම් ඉලෙක්ට්‍රොනික ක්‍රීම් වලට ඒගොල්ලන් ගානක් සමහර වෙලාවට ඒක වැරදි විදියට පාවිච්චි කරලා නැත්නම් හොඳ නැති ප්‍රමිතියක් නැති ක්‍රීම් වර්ග පාවිච්චි කරලා ගොඩක් අය හැමට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් එහෙම හැම ප්‍රශ්න ඇති වුණොත් ඒක කරෙක්ට් කරන්න එක හරි ගස්සවන්න ටිකක් සමහරවිට අමාරුයි. මොකද හැම ගොඩාක් තුනී වෙලා ඒතර මේ වගේ ප්‍රතිකාර කරනකොට තවත් හැම ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලදී හරි වෛද්‍ය ක්‍රමවරයෙක් හම්බ වෙලා ඒ වෛද්‍ය උපදේශක් හරියට අරගෙන මේ වගේ දෙයකට PRP එකක් කරොත් හොඳයිද නැත්නම් මේක
මොනවද තව කරන්න ඕන කොහොමද මේවෙන් ආරක්ෂා වෙන්නේ ඉස්සරහට මොනවද මට කරන්න පුළුවන් වගේ ඒ වගේ උපදෙස් අරගෙන තමයි අපි මේ වගේ දේවල් වලට ඇත්තටම යොමු වෙන්න ඕන. අවසාන වශයෙන් මම කැමතියි PRP ප්‍රතිකර්මයක් කරගන්න ඉන්න කෙනෙක්ට හෝ නැත්නම් කරපු කෙනෙක් වෙන්න පුළුවන් ඔබ ආසාවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් මේ ප්‍රතිකර්මයන් මගින් ඔබ ලස්සනට ඉන්න රූපලාවන්‍ය ප්‍රතිකර්මයන් මගින්. එහෙම කෙනෙක්ට අවසාන වශයෙන් ඔබතුමා ලබා දෙන උපදෙස් මොකක්ද? ඇත්තටම මේ ප්‍රතිකාරයට බය වෙන්න එපා. සමහරලාට මිනිස්සු කෙනෙක් බය වෙන්න පුළුවන් මේ ඉන්දිකොටු වයින්නවා හරිය ඒ ගන්නවා එහෙම කියලා. නමුත් ඒක ඉතාමත්ම හරි වෛද්‍යවරයෙක් වශයෙන් කරොත් ඒක ඉතාමත්ම බොහොම පිළිම ඉතාමත්ම වේදනාව අඩු කිසි ප්‍රශ්නයක් නැති දෙයක්. මොකද ස්වාභාවික දෙයක්. ඉතින් මේ වගේ දේවල් කිරීම මගින් අපිට හැම ලස්සනට තියාගන්න, නිරෝගීව තියාගන්න, වයස්ගත වීම අඩු වීම වගේ දේවල් කරගන්න ඉතාමත් පුළුවන්. ඒක නිසා හොඳ ඉතාමත් පිරිසුදු තැනක වගේ මේ නිසි පුහුණුවලත් වෛද්‍යවරයෙක්ගෙන් මේක කරොත් ඉතාම ඒක ප්‍රශ්න අඩුයි. ඉතින් හොය විදිහට PRP ප්‍රතිකර්ම නැත්නම් රුධිර පට්ටිකා භාවිතා කිරීම තුළින් රූපලාවන්‍ය වෛද්‍ය ප්‍රතිකර්මයන් ඔබටත් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ පිළිබඳව දැනුවත් වෙන්න අවශ්‍යයි. ඒ නිසා තමයි අද මේ විශේෂාංගයෙන් අපි ඔබව දැනුවත් කරේ. ඔබට පුළුවන් රූපලාවන්‍ය වෛද්‍යතුමන් හර්ෂ ජයකොඩි වෛද්‍යතුමන් මුණ ගැහිලා මේ උපදෙස් ලබා ගන්න. මේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දීලා ඔබට පුළුවන් වෛද්‍යතුමා සමගින් සම්බන්ධ වෙන්න. 0710යි 247යි 03 0710යි 247.3 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් වෛද්‍යතුමා සමගින් මුණ ගැහිලා තවත් ඔබට මේ ප්‍රතිකර්ම වෙනන් පිළිබඳව දැනුවත්භාවයක් ලබා ගන්න. බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණු රූපලාවන්‍ය වෛද්‍යතුමන් හර්ෂ ජයකොඩි වෛද්‍යතුමන්. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. ආයිබෝන් සුබදාසා. හොඳයි අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව අපි කතා බහ කරන්න සූදානම් වන්නේ මේ ආදරය කොහොමද අවබෝධයෙන් අපි වැළඳගන්නේ කියන කාරණේ. ඒ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙනවා මනෝචිකිත්සක මනෝවිද්‍යා පුණ්‍යෝපදේශකතුමන් කවුමාද සිල්වා මහත්මයා. අපි විරාමයක් ලබාගෙන මේ ගැන කතා කරන්න එකතු වෙනවා. රැඳෙලා ඉන්න ආදරේන ආදරණීය ජීවිතය සමග. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.